ආයිබෝවන් මම ලක්ෂේන නායක තුලා ලග්න හිමියනි කර්මයට අනුව ඔබගේ ජීවිත කාලය පිළිබඳව ඔබට විස්තර දැනගන්න ඔබට කැමැත්තක් තියෙනවනේ මේක හරියට ඔබ හරියට අහගෙන හිටියොත් නිවැරදිව හොඳ අවබෝධයකින් යුතුව හරියට ඔබට දැනෙන්න පුළුවන් ඔබගේ කේන්ද්‍රය කියනවා වගේ ඔබ දන්නවනේ කේන්ද්‍රයකට තියෙන කොට 12ක් මේ කොට 12 ඇතුළත ඔබගේ සියලු වත්කම් ලියවිලි සහිතව ලියවෙලා තියෙනවා. දැන් මේ ලියවිච්ච ලියවිල්ල තමයි මම මේ කියවන්න හදන්නේ. ඔබ හිතන්න පුළුවන් මේක පොදුවේ කියලා. ඔබ එහෙම හිතන්නේ නැතුව මම මේ කියන දේවල් තුල ඔබට සිදු වෙලා තියෙන දේවල් ගැන ඔබ නැවත සිතා බලන්න ඕනේ. ඒ තුල ඔබ හරියට මේක අවබෝධ කරගත්තොත් ඔබට ඔබගේ ජීවන ගමන යා යුතු මාර්ගය ගැන නිවැරදි තීරණයක් ගන්න පුළුවන් කිසි කෙනෙක්ගේ උදව්වක් උපකාරයක් නැතුව තුලා ලග්න හිමියනි. තුලා ලග්න හිමියනි මේ සසර කියන්නේ අධර්මයේ මෙනෙහි කිරීමේ සාපයක්. රාගය, මෝහය, ද්වේෂය මෙනෙහි කර කර සිටීමේ සාපය ඔබ විඳවනවා. ඔබට රාගයක් ඇති වුණු විට ඔබ රාගය මෙනෙහි කළා. ඔබට මෝහයක් ඇති වුණු විට ඔබ මෝහය මෙනෙහි කළා. ඔබට ද්වේෂයක් ඇති වුණු විට ඔබ ද්වේෂය මෙනෙහි කළා. මේ මෙනෙහි කිරීම තුළ ඔබ මේ එන සංසාර ගමනේ කොහේ යන්නේ නැද්ද? නිරයට යන්නේ නැති, අපායට යන්නේ නැති, ප්‍රේත ලෝකයට යන්නේ නැති, අසුර ලෝකයට යන්නේ නැති. මේ ලැබූ මනුස්ස ජීවිතයේදී චූටි පිනක් තිබිලා ලැබුණු මේ මනුස්ස ජීවිතයේදී ඔබට අපාය, සුගතිය මේ සියලු දේවල් මේ ලෝකයේදී අත්විඳින්න වෙනවා. එහෙමනම් මේ රාගය, මොහය, ද්වේෂය මෙනෙහි කරමින් මේ යන සංසාරගත සාපයක් බඳු මේ ඔබගේ ජීවිතය ඔබට කොතනින් හෝ නවත්තන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි මම මේ කියන්නේ. ඔබට රාගයක්, මොහයක්, ද්වේෂයක් මෙනෙහි කරන්නට සිදුවුණු විට ඔබට එක විටම බෞද්ධයෙක් හැටියට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ සිහි වෙනවා නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අවවාද සිහි වෙනවා නම් ඔබ සැබෑවින්ම එය ඔබට මහත් ලාභයක් වෙනවා මේ ජීවිතේ සංසාර දුකෙන් මිදෙන්න. පළවෙනි පියවර ඔබ පින් නැති තුලා ලග්න හිමියෙක් නම් ඔබ ශූරයෙක්. ඕනම වැඩක් කරන්න අන් අයගේ සහයෝගය ලබන්න සැබෑම දක්ෂයෙක්. අවබෝධයෙන් යුතුව අන් අය සමග කටයුතු කරන්න ඔබ දක්ෂ වෙනවා. ඔබෙන් උදව්වක් ඉල්ලුවොත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්න නම් නැහැ. ඔබ සබදකම් ඇති කරගන්න හරි දක්ෂයි. සබදකම් පවත්වා ගැනීම සඳහා ඔබට හැකියාවක්, දක්ෂකමක් තියෙනවා. කුමන හෝ දෙයකින් අන් අය අතර ජනප්‍රිය වීමට කර්මය ඔබට උපකාරී වෙනවා. එබැවින් ඔබ සැබවින්ම භාග්‍යවන්තයෙක්. නියම කාලයේදීම කල් නොයවා. මම මේ කියන්නේ මේ නියම කාලයේදීම කල් නොයවා විශේෂයෙන් අවුරුදු 23කට පෙර එන ඔබගේ විවාහ ජීවිතය ඒ විවාහ ජීවිතයට ඇතුළු වීම ඔබට බොහෝ වාසනාව ගෙන දෙනවා. කල් නොයවා සිදුවන විවාහය තුල ඔබට ලැබෙන බිරිඳ ස්වාමියා ලස්සන වීර්යවන්ත කෙනෙක් විය හැකියි. ඔබ තුල අධික කාම ආශාවන් ඇතිවන නිසා ඔබගේ විවාහය කල් ගතවීම ඔබව අසමාචාර කරන්න පුළුවන්. සදාචාරයෙන් ඉවත් කරන්න පුළුවන්. මන්ද මේ තුලා ලග්න හිමියා තමා ආදරය කරන වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන කෙනෙක්. ජීවිතය පවා පුදන්න කැමති කෙනෙක්. ඒ නිසා කල් නොයවා ඇතින විවාහය තුළ ඔබගේ සදාචාර සීලය රැක ගන්න පුළුවන්. ඒ තුළ ඔබ සීලය රකින්න කෙනෙක් බවට පත් වෙනවා.
පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. පංචශීලය ආරක්ෂා කරන කෙනා තමන් අදහන ආගම දහම අනුව හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අනුව ඔබ චාම් ලෙස ජීවත් වෙන්න කැමතියි. උසස් දාර්ශනික අය, උසස් ආගමික අය ඔබට ආශ්‍රය කිරීමට භාග්‍යයක් තියෙනවා, වාසනාවක් තියෙනවා, හිමිකමක් තියෙනවා. ඒ අය අතර ඔබ හා ඔවුන් අතර හොඳ මිතුදමක් ඇති වෙනවා. බොහෝ විට ඔබට වෙන විවාහය ඔබ මුදල් දේපල ගැන නොසිතා නොබලා ආදරයක් මුල් කොටගෙනම ඇතිවෙන විවාහයක් වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. මුළු ජීවිත කාලය තුළම ඇති එකම ආසාව වන්නේ සමාදානයත් යුක්තියත් ආරක්ෂා කර ගැනීම පමණයි. එවැනි ජීවිතයක් තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. සතුරුකම් ඇති කර ගැනීම ඔබට බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදු වෙනවා. මුලාවට පත්වීම, වැරදි කාමසෙවණට ගොදුරු වීම, ඒ තුල ඔබ බොහෝ ගැටලු බාධක වලට පත් වෙනවා. දෙවෙනි පියවර. මේ දෙවෙනි පියවර තුල ඔබගේ ජීවිතය තුල එක පැත්තකින් ඔබගේ දැස, ඔබ ධනය හරි හම්බ කරන විදිය, ඔබගේ ගෘහ විවාහ ජීවිතය, ඔබ ජීවිතය තුළ ලබන ලිංගික ආස්වාදයන්, පොළොවෙන් ඔබට ලැබෙන තියෙන දේවල් මේ සම්බන්ධව කියවෙනවා. ඔබේ ඇස් ඔබ මුලා කරන විට ඔබ වැරදි කාම සේවනයට හරි පාසුවෙන් ගොදුරු විය හැකියි. ඔබ අන් පවුල්වල විශේෂයෙන් කසාද බැඳලා ඒ විවාහය තුළ අසරණ වෙන අයගේ ගැටලු විසඳන්න හොඳ කෙනෙක් නම් නෙමෙයි. මන්ද ඔබ හරි ඉක්මනින් මුලාවටපත් වෙලා ඒ කාම සේවනයේ ගොදුරක් වෙන්න පුළුවන්. ඔබට කනට ඇසෙන ශබ්දය ඔබව වැරදි කාම සේවනයට ගොදුරු කරන්න පුළුවන්. ඔබ ඒ ශබ්දයට ඇල්මක් ඇති කරගන්න පුළුවන්. ඔබගේ නාසයෙන් දැනෙන සුවඳ ඔබ වැරදි කාම සේවනයට යොමු කළ හැකියි. ඔබගේ දිවට දැනෙන රසයට පුළුවන් ඔබ වැරදි කාම සේවනයට යොමු කරන්න, මුලාවට පත් කරන්න. ඔබගේ ශරීරයට ශරීර ස්පර්ශය නිසා ඇතිවෙන හැඟීම් වලට ඔබ පුළුවන් කාම සේවනයට හරි ලේසියෙන් ගොදුරු කරන්න. ඒ කියන්නේ ඔබගේ ශරීරයට ඇතිවන ස්පර්ශය නිසා ඔබට ඇතිවෙන ඒ හැඟීම්, ඔබගේ මනසට අරමුණු සිතුවිලි, ඒ තුල හරි ඉක්මනින් ඔබට පුළුවන් වැරදි කාම සේවනයන්ට ගොදුරු වෙන්න. මනසට එන අරමුණු සිතිවිලි ඔබ මුලා කරනවා. මේ දේවල් ඔබගේ ජීවිතය තුළ සිදු වුණොත් විවාහයට පෙර හෝ විවාහයෙන් පසු හෝ ඒ නිසා දුකින් කාලය ගත කරන්න බවට ඔබ පත් වෙනවා. ඔබ හරි හම්බ කරගත්ත දේවල් නැති වෙලා යන්න පුළුවන්. තුලා ලග්න හිමියනි, ඔබ වැරදි කාම සේවනයට ගොදුරු වන විට දිට්ඨ ධම්ම වේදිනීය කර්මය අනුව ලේහුරු නෑයෝ ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. සේවකයන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. ඔබ විවාහයට පත් වෙලා ඒ වැරදි කාම සේවනයට යෙදෙනවා නම් ඔබගේ දරුවන් ලෙඩ වෙන්න පුළුවන්. ඔවුන්ගේ ආයුෂ කෙටි වෙන්න පුළුවන්. පසු කාලයේ ඔබද හෘදාබාධ වලට ලක් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ධර්ම අවබෝධයේ තුල නිතරම ඔබගේ ඇස් දැස් නිවැරදි දේ දකින්න දැස් ටිකක් බවට පත් කරගන්න ඕනේ. තුන්වෙනි පියවර. මේ ඔබගේ උත්සාහය ගැනත් කතා වෙනවා. ඔබගේ ධර්ම අවබෝධය ගැනත් කතා වෙනවා. ඔබ මේ පියවර තුල ඔබ ධර්මයට වැඩිය ආදරයට කැමැත්තක් දක්වන කෙනෙක්. ස්ත්‍රී පුරුෂ වශයෙන්. ඔබ එවැනි ආදරයක් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරන කෙනෙක්. තමාගේ දෛනික වැඩ කටයුතු අතපසු කරගනිමින් පවා ඔබ එවැනි වැඩ කටයුතු වලට යොමු වෙනවා.
ඒ නිසා ඔබ උත්සාහවන්ත විය යුත්තේ ධර්ම අවබෝධය ඇති කර ගැනීමටයි. නැතුව ආදරය වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කරන්න නෙමෙයි. තවත් කෙනෙක් වෙනුවෙන්. මන්ද මේ සියල්ලම අනිත්‍ය වෙලා යන දේවල්. ඔබ ධර්මයට වඩා ආදරයට වඩා ලෙන්ගතු වෙනවා. තමන්ට කැමති කෙනා වෙනුවෙන් මුළු ජීවිතේම වුණත් කැප කරන්න පුළුවන් විටක හිරබත් පවා කන්න ඔබ ලෑස්ති වෙන කෙනෙක්. ඔබ ධර්මයට අනුව හැසිරුණොත් තමයි ඔබට සැහැල්ලු හිතක් ඇති වෙන්නේ. හොඳට කල්පනා කරන්න තුලාලක් නෙමෙයිනේ. ප්‍රීතියෙන් සිටීමට හැකියාව ලැබෙන්නේ. ආලේ සම්බන්ධ කටයුතු වලදී තම ගෞරවය ආරක්ෂා කර ගැනීමට පින ඇති වෙන්නේ. බලවත් මිතුරන් ලැබෙන්නේ. යන තැන ඔබට ආගන්තුක සත්කාරය ලබන කෙනෙක් බවට පත් වෙන්නේ. වැඩිහිටියන්ගේ උපකාර ලැබෙන්නේ. ඔබගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය කරන කුසලීය පින ඇති වෙන්නේ. 4 වෙනි පියවර. ඔබගේ ගෙදර වෙන්න ඕනේ ඔබගේ වෘත්තීය රාජකාරිය වගකීම නායකත්වය. ඔබ අවංක වෙන්න ඕනේ එතෙන්ට. කොතනටද? සිය වෘත්තියට, රැකියාවට, රාජකාරියට වගකීමට. විශේෂයෙන් ඔබ සිය පියාට ඒ අවංකත්වයේ පුදුන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කර්මයට අනුව ඔබ අවංක විය යුත්තේ ඔබගේ බඩවීත රැකගන්න උපකාර කරන රැකියාවට, වෘත්තියට, නායකත්වයට. එවැනි දේ ඔබට දියුණුවට පත් කරගත හැක්කේ ඔබේ පරාර්ථකාමී සිතුවිලි වලින්. ශේ වෘත්තිය තුල, ශේ නායකත්වය තුල ඉහළටම නැග ගැනීමට පුරුෂ වීරියෙන් යුතුව වැඩ කටයුතු කරන්න ඕනේ. නිකාම ලැබෙන්නේ නැහැ. ලොකු මහන්සියක් දරන්න ඕනේ. වෘත්තිය තුල පටන් ගත්ත වැඩක් ප්‍රතිඵලය අතර එනකන් අත් නොහරින කෙනෙක් වෙන්න ඕනේ. වෘත්තිය තුල ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීම ඔබ බොහෝ දුකට පත් කරනවා. සිය වෘත්තිය තුල, රාජකාරිය තුල, වගකීම තුල, නායකත්වය තුල ඔබට හරි පහසුවෙන් ස්ත්‍රී පක්ෂයේ අය ආශ්‍රය කරන්නට බොහෝ අවස්ථාව ලැබෙනවා. ඔබගේ අහංකාරකම, පෞරුෂකම ස්ත්‍රීන් වෙත මුදා හරින්න එපා. සිය නායකත්වයේදී, රාජකාරියේදී, වගකීමේදී. මන්ද ඔවුන් ඔබේ හතුරන් විය හැකියි. ඔවුන්ද ඔබට පරුෂ විය හැකියි, අහංකාර විය හැකියි. ස්ත්‍රී ඔබද වෘත්තිය තුල, රාජකාරිය තුල, වගකීම තුල, නායකත්වය තුල පිරිමි පාර්ශ්වයන්ට අහංකාර වෙන්න එපා, සැරපරුෂ වෙන්න එපා. මන්ද ඒ වෘත්තිය තුල ඔවුන්ද ඔබට සැරපරුෂ වෙන්න පුළුවන්, ඔබගේ හතුරෝ වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබගේ සිය වෘත්තිය තුල කිසිම සතුට, ප්‍රීතියක් ඔබට නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ බාහිර වශයෙන් පෙන්වනවා මං සතුටින් ඉන්නේ කියලා. හිත නැති විදිහට තම වෘත්තින් අත්හැරලා ඔබට යන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් මම මේ කතා කරන්නේ 5 වෙනි පියවර ගැන ඔබදී. ඔබ දැනුම ලබන්නේ සමාජය තුලින්. සමාජ වගකීම් දැරීම තුල. සමාජයට සේවය කිරීම තුල. ඔබ ආදරය කළ යුත්තේ සමාජයට, අසරණ මිනිසුන්ට. සිය සත්පුරුෂ මිතුරන්ට, වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වඩා බුද්ධිමත් විය යුත්තේ එවැනි අය ආශ්‍රය කිරීමේදී. ඔබට වෙලහෙල දාම් වලට ඔබගේ දක්ෂකමක් තියෙනවා. සමාජයට සේවය කරන්න ඔබ ආස කරනවා. සමාජය තුළ ඔබ විශ්වාසවන්ත අයෙක්. පහසුවෙන් මිත්‍රයන් ඇති කරගත හැකි. සමාජය තුළ හැසිරෙන්නේ ආගමික භක්තිකෙක් මෙන්. ව්‍යාපාර කටයුතුලද, මහජන කටයුතුලින් ආදායම් ලැබීමට හිමිකම තියෙනවා. දීර්ඝ කාලීන ආදරයක් ජීවිතේ කැඩී බිඳී යාමට ඉඩකඩ තියෙනවා. මිත්‍රකමක්. එහෙමනම් මේ සිය වෘත්ති, සිය වෙළඳ ව්‍යාපාර කටයුතු, සමාජීය වැඩ කටයුතුවලදී ඔබ
ඒ දේවල් ඔබට નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ උත්සාහයක් දරන්න ඕනේ. මිත්‍රශීලී ලෙස, සමාජශීලී ලෙස ආදායම් වැඩි දියුණු කරගන්න. දැන් මම මේ කතා කරන්නේ 6 වෙනි පියවර. මේ 6 වෙනි පියවර තුල ඔබට ගුණවත් නැති අය ඕන තරම් හමු වෙන්න පුළුවන්. ගුණවත් නැති පුරුෂයෙක් නම් කාන්තාවන්ද, කාන්තාවට ගුණවත් නැති පුරුෂයන්ද හමු වෙන්න පුළුවන්. ඒ කොහොමද ඔබට හමු වෙන්නේ තුලාලක් නෙමෙයිනේ. මොකක් නිසාද? ඔබගේ පරම හතුරා ඔබගේ අලසකම, කම්මැලිකම. ගුණවත්කම නැති ගැහැණිය, ගුණවත්කම නැති මිනිසෙක් ඔබට හරි පහසුවෙන් හම්බෙන්න පුළුවන් මේ ඔබගේ අලසකම, කම්මැලිකම නිසා. මන්ද ප්‍රමාදයි. ඔබ ඔහුව හෝ ඇයව හරියට තේරුම් ගන්න ප්‍රමාද වෙනවා. හැබැයි ඔබ මේ සියල්ලෙන්ම මිදුණොත්, එසේනම් ඔබ තුල සද්ධාව පවතිනවා. ඒ සද්ධාව පවතින ඒ සද්ධාව පවතින එක බෞද්ධයෙක් විදිහට සෝතාපට්ට ඵලයේ අංග 4 තුල තිබෙනවා. මොකද්ද මේ අංග 4? බුදු ගුණ අර්ථයත් සමග මෙනෙහි කිරීමේ හැකියාව, සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක මෙනෙහි කිරීමේ හැකියාව, සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක මෙනෙහි කිරීමේ හැකියාව, පංච සීලය රැකීම, ආර්යකාන්ත සීලය රැකීම. ආර්යකාන්ත සීලය රකින්න කියන තුලාලක් නෙමෙයි. සමදාම පංච සීලය මග අතින් කැඩුනද නැද්ද කියලා මෙනෙහි කරනවා. කැඩුනා නම් ඒක නැවත රිපෙයාර් කර ගන්නවා. හරි ගස්ස ගන්නවා. ඒක නැවත කැඩෙන්නේ නැතුව යන්න. බුදුන් වහන්සේ සංසාරයේ මේ එන ගමනේ මේ ආත්මේ ඔබ ලබන දේ ඊළඟ ආත්මයට තීරණාත්මක සාධකයක්. ඔබ මේ ආත්මේ ගත කළ විදිය තීරණය කරන්නේ මේ ජීවිතයේදී නෙමෙයි. ඔබ ඒ දැනගන්නේ ඊළඟ උපතේදී. ඔබ මේ ගත කරන ජීවිතය පෙර ආත්මයේ ඔබ ගත කරපු විදිය තුළ හමු වන ප්‍රතිඵල. ඔබ මේ ආත්මයේ ජීවිතය ගත කරන විදිය තීරණය කර තිබෙන්නේ ඔබගේ පෙර ආත්මයේ හැසිරීම් රටාව තුලයි. ඒ නිසා විරුද්ධකම් පරදවා අන් අයගේ සහයෝගය ඔබට ලබන්න පුළුවන්. ධනෙ කීර්තිය රැස් කරගන්න පුළුවන්. දේශපාලනය, නීතිය, වෛද්‍ය, නාවික, මුදල්, රේකු ශාස්ත්‍රය තුල විශිෂ්ටෙක් හෝ ප්‍රවීණයෙක් වීමට කර්මය ඔබට ඉඩ දෙනවා. තමාට දුකට කනස්සල්ලට පත් නොකරන ආදරයක් තමයි තමා බලාපොරොත්තු වෙන්නේ. චාම් ආදරයක්. සැරින් කතා කරනවටත් කැමති නෑ. ඔබගේ නාමය විදේශ රටවලද පැතිර යන්න පුළුවන්. 7 වෙනි පියවර. ඔබට වැඩිම සහයෝගය දක්වන්නේ ඔබගේ මනස, ඔබගේ පෞරුෂත්වය. ඔබ නිතරම ඔබ ගැන, ඔබගේ පෞරුෂත්වය ගැන, ඔබගේ නමට එකතු කරගත්ත වටිනාකම ගැන හිතන කෙනෙක්. ඔබගේ සහකරු සහකාරිය වන්නේ ඔබගේ පෞරුෂත්වයයි, ඔබගේ නාමයයි, ඔබගේ මනසයි, ඔබගේ නමට ඒ අනුව දෙන වටිනාකමයි. ඔබේ පෞරුෂත්වයට උසස් ලෙසින් තබන්නට ඔබ උඩුගම් බලා පේනන කෙනෙක් බවට පත්විය යුතුයි. මේ තුලා ලග්න හිමිනි හරි පරිසම් වෙන්න ඕනේ. මන්ද ඔබ ඔබගේ ජීවිතය තුළ තවත් විවාහ ස්ත්‍රීන් ආශ්‍රය කරද්දී, ස්ත්‍රී ඔබ වෙනත් විවාහ පිරිමින් ආශ්‍රය කරද්දී හරි ලේසියෙන් පාප කර්ම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අතීතුරින් ආශ්‍රය කරන්න ඕනේ. මේ මම කියන දෙයක් නෙමේ, කර්මයට අනුව අදාළ දෙයක් මම ඔබට කියන්නේ. ඒකයි මම කිව්වේ උඩුගම් බලා පීනන්නේ බවට පත් විය යුතුයි. දැන් අපි කතාව අහලා තියෙන තුලා ලග්නේ මේනේ
සමන සුළඟානුව සැඩපහරානුව ඒ පැත්තට ගමන් කරන්න කියලානේ. බුදුරජාන් වහන්සේ බුද්ධත්වය ලබා ගන්න උඩුගම්බලා පීනුවේ. යන අතට ඔහේ යන්න ගියා නම් රාගයේ මොහේ දෙවේසට අහු වෙලා කිසින් නොලබාම මේ ජීවිතේ නැති වෙනවා. නමුත් ඒව පරදවීම තමයි ඉදිරියට ගියේ. රාගයේ මොහේ දෙවේසයේ පරදවීම. ඒක කියන්නේ උඩුගම්බලා පීනන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිතරම තමාගේ නමට ඊටාම ඉහළ ගෞරවයක් ලබා ගැනීමේ අරමුණ ඔබ ළඟ තිබිය යුතුයි. වැරදි කාම සේවනයෙන් වැළකිය යුතුයි. මොකද සමහර වෙලාවට අපි මෝඩ වුණාම තුලා ලග්න හිමියනේ අපිට කාන්ත ආශ්‍රය වැඩියෙන් ලැබෙද්දී කාන්ත ඔබට පිරිමි ආශ්‍රයන් වැඩියෙන් ලැබෙද්දී ඔබ හිතන්න පුළුවන් අනේ මං කොච්චර ලකීද මං කොච්චර වාසනාවන්තද නෑ. ඒ අවාසනාවක් එන්නේ අන්ලකී ගතියක්ම ඒ තුල එන්නේ. ඔබව පංචශීලයේ කඩාවට්ටනවා වැරදි කාම සෙවින්ට ගොදුරු කරනවා. ඒ තුල ඔබගේ මුළු ජීවිතේම කඩා වැටෙන්න පුළුවන්. නැවත නැවත සංසාරේ සතර අපායට අසුර ලෝකයට പ്രേත ලෝකයට ගිහිල්ලා තිරිසන් අපායට ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. මන්ද පොදුවේ මේ තුලා ලග්න හිමියා පොදුවේ ස්ත්‍රී පාක්ෂයට හරි හිතවත් ආදරේ. ස්ත්‍රී පාර්ශයත් පොදුවේ පිරිමි පාර්ශයට හිතවත් ආදරේ. ඒක පොදු දෙයක්. ස්ත්‍රී ඔබේ ඒ නිසාම මනස ආදරයට වැඩි හිට කඩක් දෙනවා. ඒ කාමය ඒ තුල හරි පහසුවෙන් ඔබගේ මනස රාගයට හසු වෙන්න පුළුවන්. විශේෂයෙන් කර්මයට අනුව විවාහ වූ කාන්තාවන්ගේ විවාහ වූ පිරිමින්ගේ ආකර්ෂණය ඔබ කෙරෙහි වැඩි වෙන්න පුළුවන්. එවිට ඔබ හිතන්නම පලින් කියපු දේමයි. මොකද්ද? රාගය මෙනෙහි මෙතම ඒ භාගත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ සිහි වෙන්න ඕනේ. ඒ භාගත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ අවවාදය සිහි වෙන්න ඕනේ. අනේ බුදුරජාන් වහන්සේ රාගය මෙනෙහි කරලානේ බුද්ධත්වයට පත් වුණේ. ඒක තමයි ඔබගේ පවිත්‍රතාවය. එවිටයි ඔබගේ පවිත්‍රතාවය ඔබට රැක ගන්න පුළුවන් වෙන්නේ. උසස් යහපත් සිතුවිලි ඔබගේ මනසට ඔබ ගෙන්න ගන්න ඕනේ. එසේ වෙද්දී අනිවාර්යයෙන්ම තුලා ලග්න හිමිනි ඔබ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම නිර්මාණශීලී කරුවෙක් බවට පත් වෙනවා. න්‍යාය ධර්ම දන්නන් කෙනෙක් බවට පත් වෙනවා. න්‍යාය ධර්ම දන්න අය ආශ්‍රය කිරීමට ලැබෙනවා. විදේශගත වීම වල පිට පළාත්වල සංචාර වලින් ඔබට මුදල් හොපියන්න පුළුවන් වෙනවා. හැබැයි ජීවිතේ වරින් වර මුදල් අතින් අමාරුකම් වලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. ඔබගේ නාමයත් සමග ඔබගේ පෞරුෂත්වයත් එක්ක ඔබ නෑදෑ මිත්‍රයන් සමග ආශ්‍රය කරද්දී නිතර ඔබ තුල විවිධ වෙනස්කම් ඇති කළ හැකියි. මන්ද ඔබට ඔබ ගැන තීරණය ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඔබ දෙගිඩියාවකටපත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ 8 වෙනි පියවර. මේ 8 වෙනි පියවර තුල ඔබගේ යම්කිසි විදියකින් ඔබගේ ගෘහ විවාහ ජීවිතයත් ධනය උපයන ආකාරයත් ඔබගේ කතාවත් ගැන කරුණු කාරණා සඳහන් වෙනවා. කර්මයට අනුව ඔබව අන්‍යගේ වචන වලට හරි ලේසියෙන් මුලාවට පත් කරන්න පුළුවන්. ඔබගේ ඇස් දෙක මුලාවට පත් වෙන්න පුළුවන්. ඒ මුලාව ඔබ නැති කරගන්න තෙක් ඔබගේ දැස ඔබගේ වචන නිර්මාණශීලී වෙන්නේ නැහැ. මොකද තුලා ලග්න හිමියට නිර්මාණශීලී දැසක් තියෙන්නේ. අතින් මොන හරි වැඩක් කළොත් ඒ නිර්මාණශීලී දෙයක්මයි ඉපද වෙන්නේ. ඒකට මුලාවට හසු වෙන්න දෙන්න එපා. ධනය කීර්තිය ලබන්ට මේ නිර්මාණශීලී හැකියාවන් ඔබට උපකාරී වෙනවා. කතා කරන දේ ක්‍රියාත්මක කිරීමට යන විට ක්‍රියාකාරීත්වයට ඇති ආලය ආදරය නිතර වෙනස් වෙන්න පුළුවන්. උදව් ලබන අයගෙන් ඔබ කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම ගානේ ස්තුතියවත්. එසේ නොවුනොත් අනවශ්‍ය පැටලෙවීම් ඇති කරලා
ඔබගේ ලස්සන ජීවිතය අවලස්සන වෙන්න පුළුවන්. 9 වෙනි පියවර. ඔබට වාසනාව උදා වෙන්නේ කොහොමද කර්මයට අනුව? තුලා ලග්නෙහිමිනි ඔබ බලන්න නිකම්ම ඔබගේ ජීවිතය තුළ ඔබට වාසනාව ලක්කයක් ඇති වෙලා තියෙනවද? කර්මය එහෙම පෙන්වා දෙන්නේ නැහැ. කර්මය කියන්නේ ඔබගේ වාසනාව උදා කරන්නේ ඔබගේ උත්සාහයයි, වීරියයි, ධෛර්යයයි, අදිස්ථානයයි. ඔබගේ තාක්ෂණික ඉංජිනේරු දැනීම, ඒ හැකියාවන්, ජනසන්නිවේදන හැකියාවන්, ඒ කියන්නේ චිත්‍ර කර්මාන්තය වෙන්න පුළුවන්, ලිවීමේ කියවීමේ හැකියාව වෙන්න පුළුවන්, චිත්‍රපටි මාධ්‍ය පිළිබඳ ඔබගේ තියෙන හැකියාවන් විශේෂයෙන් ඔබගේ දියුණුවට හේතු වෙනවා. වටිනා බාල සහෝදර සහෝදරයන් ඔබට ඇති වෙනවා. කර්මය තුළ යහපත් අසල්වැසියන් ලැබෙනවා. වරදකට තියෙන්නේ මේ සියලු දේ සම්බන්ධව ඔබගේ ක්‍රියාත්මක වීමේදී ඔබ ඒට ඔබ තුළ ඇතිවන හිතවත්කම ස්ථීර නොවීමයි. මෙම ශේස්ත්‍රවලදී ඔබට මිත්‍රයන් අධික වෙනවා. හදිසි ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා, කෙටි කාලන සැලසුම් සාර්ථක වෙනවා. හැබැයි පපුවේ උඩු කොටස්සේ අසනීප ගතියත් ඇති කරන්න පුළුවන්. උත්සාහය තුළ ඔබ ලබන ප්‍රතිඵලයන් අඩු වෙන්න පුළුවන්. උත්සාහය හොඳයි. උත්සාහය ඔබ 160කින් උත්සාහවන්ත වෙනවා. අනේ මට ප්‍රතිඵල ලැබෙන්නේ 40යිනේ. ක්‍රම ක්‍රීපයකින් ආදායම් ලැබීමේ භාග්යක් වාසනාවක් ඔබට තියෙනවා. ජීවිතයේ අග කාලයේදී ඔබගේ ක්‍රියාකාරකම් ආගමික භක්තියකින් යුක්ත වෙනවා. අවුරුදු 40 විතර පෙන්නට පස්සේ මේ තුලා ලග්නෙහිමියා ලෞකික ජීවිතය ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ. මේ හැමදේම අනිත්‍ය දේවල්. ධර්මය තුල මම මගේ ජීවිතය සකස් කරන්න කියලා හැඟීම් පැමිණෙනවා. හැබැයි ඒ සඳහා උත්සාහවන්ත වෙන්න, වීරිය වඩන්න ඕන. ධර්මයේ පිළිබඳව ඔබ දන්න දේ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඔබ ජීවත් වීම සඳහා කරන කියන දේ නැවත නැවත කරන්න ඕනේ. ඒක හරියට තුලා ලග්නෙහිමියන්ට මෙහි සාර්ථකත්වය වෙන්න, වාසනාව උදා වෙන්න විදර්ශනා භාවනාව හරියට ගත වෙනවා. විදර්ශනා භාවනාව කියන්නේ තමන් දන්න දේ නැවත නැවත මෙනෙහි කිරීම. සී සද්ධර්ම ගුණ නැවත නැවත මෙනෙහි කිරීම. 10 වෙනි පියවර. එක පැත්තකින් ඔබගේ වෘත්තීය කටයුතු, නායකත්වය, වගකීම, අනිත් පැත්තෙන් ඔබගේ ගේදොර ඉඩකඩම්, දීපල ගැනත් කතා වෙනවා. ඔබගේ නායකත්වය තුළ, රාජකාරිය තුළ, වගකීම තුළ, වෘත්තීය තුළ ඔබ දක්වන අවංකත්වය මදි. මේ කර්මයට අනුවයි කියන්නේ. 40යි එන්නේ. හිත තුළ අවංකකම අඩු වෙන්න පුළුවන්. රැකියාවන්ට ගෙදරට තිබෙන ස්ථිර ආලය අඩු වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ පිටට පෙන්වන්නේ නැහැ. නමුත් ඔබගේ හිත තුළ නැති වෙන්න පුළුවන්. පහත් අය ආශ්‍රිත ලැබෙන්න පුළුවන්. තුලා ලග්නෙහිමිය ඔබට සිය නිවසේදී, සිය වෘත්තිය තුළදී සමාදානකාරයෙක් විදියට හොඳට වැඩ කටයුතු කරන්න පුළුවන්. සමාදානකම බොහොම අගය කරමින් වැඩ කටයුතු කරන්න පුළුවන්. සණ්ඩු සරවල් වලට යන්නේ නැහැ. කෙනෙක් රණ්ඩු වෙන්න ආවත් තමා සමාදානෙන් ඉන්න කෙනෙක් බවට ඔබට බොහෝ හේතු ගන්නන්න පුළුවන්. ඒ නිසා සිය නිවස තුළදීත්, සිය රාජකාරිය තුළදීත් ඔබට කර්මය තුළින් ඔබට ලැබෙන්නේ 140ක උදව්වක් උපකාරයක් විතරයි. ඒ නිසා ඔබගේ ක්‍රියාකාරීත්වයේ අවංකත්වය තුළ, ධර්මානුකූල හැසිරීම තුළ ඔබ අනිත් ටික වැඩි කර ගන්න ඕනේ. තව 120ක් 30ක් ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ වෘත්තීය තුළ, රාජකාරිය තුළ කොච්චර ඉහළට ගියත් යම්කිසි අවස්ථාවකදී කඩා වැටෙන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් සිය නිවස තුළදීත්, හිතෙනුත්, සිය වෘත්තීය තුළදීත් නිතරම උසස්ම දෙයට ආස කරන කෙනෙක්. ඒ නිසා සිය වෘත්තීය තුළදී ඔබ ඉන්න ප්‍රදේශය තුළදීත් ඔබට ඉහළ පිළිගැනීමක්
ඇති කරන අවස්ථාවන් උදා වෙනවා කර්මයට අනුව. ඒ ස්ථිර කරගන්න තමයි ඔබ තව ඔබගේ අවංකකම තව පින වැඩි දියුණු කරගත යුත්තේ. දැන් මම මේ කතා කරන්නේ 11 වෙනි පියවර. ඔබගේ හිතවතා වෙන්නේ, ඔබගේ සැබෑ මිතුරා වෙන්නේ, ඔබගේ නුවණ, ඔබගේ බුද්ධිය, ඔබ ඉගෙනගත දේ, ඔබගේ අත්දැකීම්. ඒ එකම ඔබගේ කල්යාණ මිතුරා බවට පත් වෙන්නේ. ඔබගේ පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්. අවිවාහක සිටියේදී ඔබගේ පෙම්වතිය වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්. එහෙනම් හිතවත්කම ඔබට රැක ගැනීමට කර්මය තුල දීලා තියෙන 140ක වාසියක් විතරයි. එහෙනම් ඔබගේ ආදරය රැක ගන්න ඔබ තව පින් කරන්න ඕනේ. ඔබ ඉගෙනීම, ඔබ ඉගෙනගත දේ, ඔබගේ අත්දැකීම්, ඔබගේ බුද්ධිය තමයි කර්මයට අනුව ඔබට ආදායම් මාර්ග පාදලා දෙන්නේ. ඔබගේ කලා හැකියාවන්, ක්‍රීඩා හැකියාවන් ඔබගේ ආදායම් වැඩි කර ගැනීමට ඔබට උපකාරී වෙනවා. ඒකනේ තුලා ලග්නෙමියන්ට ග්‍රන්ථකරණය, පොත්පත් ලියන්න, කලා අංශවල වැජබෙන්න, ජන සංවේදන පිළිබඳ හැකියාවන්, සංගීතය පිළිබඳ හැකියාවන් ඒවා ලබා දෙන්නේ ඒ තුලින් ආදායම් උපයා ගැනීමට උපකාරී වෙන්න. ඒ වගේම තුලා ලග්නෙමියා ආහතරයට ගින්දර වගේ ප්‍රතිචාර දක්වන කෙනෙක්. හැබැයි මිත්‍රත්වය තුල තමන් අවශ්‍ය කරන මිතුරා තවත් මිතුරෙක් එක්ක ගනුදෙනු කරද්දී ඔබට ඊර්ෂ්‍යා ඇති වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා එකලාට ඔබ ගෞරවයට පත් වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉගෙනීම, බුද්ධිය මේ හැම දෙයක් තුළම න්‍යානුකූලව වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. ඒ එක්කම පොඩි මුදලක් යොදවලා වැඩි ලාභයක් ලැබීමට දක්ෂකමකුත් ඔබට තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ අවසාන පියවර 12 වෙනි පියවර. 12 වෙනි පියවර එක පැත්තකින් මතභේදාත්මකයි. හතුරුකම් ඇති කරන ස්ථානයක්. ඔබගේ මතයට නොගැලපෙන අය හමු වෙන ස්ථානයක්. අලසකම, කම්මැලිකම ලැබෙන ස්ථානයක්. ඔබ ගැන හිතනවනේ තුලා ලග්නෙමිනේ මම හරි පිරිසිදුයි. ඒ වගේම අනිත් අයත් මට හම්බෙන අයත් පිරිසිදුයි. චාරිත්‍ර වාරිත්‍ර රකින්න අය කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔබට හම්බෙන්නේ හරි පහත්, ඔබට ගැටලු ඇති කරන අය වෙන්න පුළුවන්. ජීවිතය තුළ ඔබ නිතරම හිතන්න ඔබට ඉන්නේ ඔබ පමණයි. ජීවිතයේ අවසාන කාලයේ ඔබගේ සේවකයා පවා ඔබව දාලා යන්න පුළුවන්. ගෙදර හිටපු සතා සිව්පව පවා ගෙදරින් පිට වෙන්න පුළුවන්. කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැති වෙන්න පුළුවන්. අස්ථාන චෝදනා නීති ගැටලු වලට ඔබ යොමු වෙන්න පුළුවන්. ඒ නිසා තමා හරි හම්බ කරන දේවල් ජීවිතය ඔබ රැක ගන්න ඕනේ. ජීවිතයේ අවසාන කාලය කර්මයට අනුව ඔබට දුකක් තියෙනවා. ඔබට තනිකමක් දැනෙනවා. සියලු දේ තනියම කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිතරම ඔබට විරුද්ධ වෙලා ඉන්න. ඔබ යන ගමනට අවහිර කරන අය. අනිත් පැත්තෙන් ඔබගේ අලසකම, කම්මැලිකම, ඔබට නොගැලපෙන අය ඔබ ආශ්‍රය කිරීම, ඔබට ගැටලු ප්‍රශ්න ප්‍රමාණ වැඩි කරන පිහිටීමක්, නැති ගැටලු ඇති කරන පිහිටීමක්, නීති ගැටලු වලට ගොදුරු වෙන පිහිටීමක්, යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් පිහිටීමක්. ඒ නිසා ඔබගේ ජීවිතයේ සතුරු ඇති කරගන්න එපා. මොකද සතුරන් ඔබගේ දුර්වල අවස්ථාවලදී ඔබට පහර දෙනවා, ඔබට නැගිටින්න බැරි වෙන විදියට. කිසි කෙනෙක් තරහ කරගන්නේ නැතුව, අන්නයට දොස් පවරන්නේ නැතුව, තමාගේ නිවැරදිභාවය සාක්ෂාත් කරගෙන ඔබ ඉදිරියට යන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැම කටයුත්තකදීම අවසානයේ
ඔබට අහිත කරයි ඔබ කඩා වැටෙන්න පුළුවන්. නියමිත කාලයට පෙර ඔබ බලාපොරොත්තු රහිතව කඩා වැටෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබට දක්ෂතාවයේ තියෙන තුරු පමණයි ඔබ සමග අනිත් අය ඉන්නේ. ඔබ අදක්ෂයෙක් වුණ ගමන් අන් අය ඔබ අතහැරලා යනවා. ඔබට කරදරයක් වුණ ගමන් අන් අය ඔබ අතහැරලා යනවා. ඔබට ඉතුරු වෙන්නේ ඔබත් ඔබගේ බිරිඳත් එහෙම නැත්නම් ස්වාමියාත් පමණයි. ඒ නිසා ඒ සමතතාවයන් ඔබ තදින් රැක ගන්න ඕනේ. ඒකයි මං කිව්වේ තුලා ලග්න හිමියනි මේ සංසාරය සාපයක් කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.